ඔව් සංඛාර කියන ගැටෙන් ටිකක් ලොකු මාතෘකාවක් ඒක ටිකක්. තවත් සූදානම් වෙලත් එක්ක ලොකුවට කරන්න ඕන එකක් ඒක. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන. එතන සාමාන්‍ය කියන්නේ පුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, ආනිජාති සංඛාර කියන එක කියන්නේ. ඒක සතරේ තුල විතරක් යන සංස්කාර. තවත් තැනක සංඛාර තියෙනවා. අර අකන්න සුඛ විපාකම් කියන තැනත් එතන සංස්කාර වර්ගයක් රැස් කරනවා. ඒක සංසාර චක්‍රයෙන් නික්මෙන කරන සංස්කාර. තව තියෙනවා සබ්බේ සංඛාර අනිත්‍ය කියන එක. එතන අනිත්‍ය කියන එක පුළුල් එකක්. අපේ ලෝකෙට සම්බන්ධ වෙන විතරක් නෙවෙයි සම්බන්ධ නොවෙන ඒවත් එතන සබ්බේ සංඛාර කියන ගණිතය. සාමාන්‍යයෙන් අවිද්‍යාව පත්‍ය කියන එකේ කියන්නේ අපේ ඉන්ද්‍රිය ලෝකෙට සම්බන්ධ වෙච්ච ඒවා. අතීතය හෝ වර්තමාන හෝ අනාගතේ කවදා හරි දවසක සම්බන්ධ වෙන ඒවා. අතීත, වර්තමාන, අනාගත, හීන, ප්‍රණීත, සුකුම, ඕලාරික, දුර, ළඟ, ආධ්‍යාත්මික, බාහිර කියලා 11 ආකාරයක් තියෙනවා. ඒ 11 ආකාරයෙන් තමයි ඊට අදාළ අපේ ලෝකෙට සම්බන්ධ එක තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර කියන ගණිතය යන්නේ. හැබැයි සම්බේ සංඛාරාංශය කියන එකට ඊට වඩා පුළුල් විග්‍රහයක් කරනවා. කවදාවත් අපේ ලෝකෙට සම්බන්ධ නොවෙනවත් එතන ගන්න පුළුවන්. ඊළඟට ස්කන්ධ පංචකයේ සංඛාර ස්කන්ධය කියලා එකක් තියෙනවා. ඒ වගේම උපාදාන ස්කන්ධ පංචකයේ සංඛාර උපාදාන ස්කන්ධය කියලා එකක් තියෙනවා. එතෙන්දී ස්කන්ධ විතරක් ගන්නකොට අර අපි කිව්වේ විඥානචර්යාවෙහි අතීත කර්ම විදිහට ලැබෙන එක ස්කන්ධයක් තියෙනවා සංඛාර ස්කන්ධය. ඒක අතීත කර්මයට ලැබෙන විපාකයක්. ඒක සැපක්වත් දුකක්වත් කියලා කියන්නේ ඒක විපාකසිත. එතකොට ඒකම අපි අවිද්‍යාවෙන් බැලුවොත් ඊළඟට හටගන්නේ සංඛාර ස්කන්ධ විතරක් නෙවෙයි සංඛාර උපාදාන ස්කන්ධය. ඒක නවකරණය. අර සංඛාර ස්කන්ධය අතීත කර්මයේ ප්‍රතිඵලයක් දැන් හට ගන්නා වූ සංඛාර උපාදාන ස්කන්ධය ඒක නවකරණයක්. මේ තන්තර අපි සංකත සංඛාර, අපි සංකරණ සංඛාර මේ ආදි වශයෙන් තවත් ලොකු බෙදීමකට යනවා. මේ සාමාන්‍යයෙන් සංඛාර කියන්නේ චේතනාවලට. ස්කන්ධ පංචකයේ සංඛාර කියලා සාමාන්‍ය චේතනාවලට කියන්නේ. සංඛාරයන් හදලා උපමා කියලා කියන්නේ. ඒ සංස්කාර කෙසෙල් හදකට උපමා කරලා තියෙනවා. එතකොට එතන කියන්නේ සිතිවිලි වලට. ඔය වගේ දෙක ඉස්සරහට නැගෙනවා. ඒක අපුරු මාත්‍රකාව. මාත් එකයි ගන්නෙ මේ. ඔව් ඇත්තෙන්ම වැඩිගත් කාරණයක් ඒක වෙන වෙනම ප්‍රගුණ කරන්න ඕනේ ඒවා මුලදී අපි එක ඉරියව්වක ඉඳගෙන අපිට ටික ටික මේ ප්‍රගුණ කරන්න පුළුවන්. හැබැයි අපි මේ සති නිමිත්තත් එක පාවිච්චි කරනකොට අපි හැම වෙලාවෙම මොකක් හරි ඉරියව්ව මොකක් හරි සතර සතිපට්ඨාන මේ දින්නේ. ඒක හුස්ම ගැන ඉන්නවා. එක්ක හිත ගැන බලන දැන් මගේ හිතේ විිත දෝසං වාචිත්තං දැන් මෛත්‍රී සාගත හිතක් දැම්මම තියෙන එකට කියන්නේ විිත දෝෂ කියලා. කොහොම එනකොට ශරීරයට කායික වේදනාවක් වෙන භාවනා කරන්න ගිහිල්ලා. ඊට පස්සේ මේක නිරාමිසං වා දුක්ඛං නිරාමිසං දුක්ඛං දෙපජානාති. මේක සාංශ දුක නෙවෙයි මේක. මේක භාවනා කරන් හිත නිවන්න නික්ලේශී ගමන යනකොට නිස්සරණ දාසෙන් කරන එකට ලැබෙන දුක් වේදනාවක් ඒ විදිහට මෙහෙය කරනවා. ඒ අතරයන්ට ලැබෙනවා හිතට කාමච්ඡන්දයක් එනවා. Taman දන්න මේ කාමච්ඡන්දේ තියෙන්නේ ඒක නැති වෙන විදිහට තමන් කලින් මෙහෙ කරපු අටේකුල මනසිකාරය ආදියක් අප්ලයි කරනවා. මේ විදිහට යනකොට සිතුවිල්ලක් පහළ වෙනවා. පහළ වෙනකොටම දන්නවා මේ ස්කන්ධ පංචකයේ පෙරපසුන හරේ නිරුද්ධන ආකාරය ගන්නවා. යට තව මොකක් කරේ එහෙම බලනවා. බලනකොට තමන් දැන් සති නිමිත්තෙන් ඉන්නේ ආ තමන් දන්නවා. ඇහත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි කියලා ආයතන විදිහට බලනවා. ඊට පස්සේ මේකෙන් හරි ලක්ෂණ හොඳ හිත ලක්ෂණ උනානේ බුදුහාමුදුරනේ වැඩිම කියලා. ඒතකොට තමන් දන්නවා මේක දැන් සෝමනස්ස වේදනාව හටගත්තේ කියලා.
සුඛ වේදනාවක් කියන එක දන්නවා. වේදනානුපස්සනාව වෙන්නේ. මේ වගේ තමන් එකිනෙක තැන හරියට ගෙදරක ඉන්න කෙනා ගෙදර කොහෙද තැන කියන්නේ? අපි ගෙදර ඉන්නවා කියන්නේ ගෙදර අපි ඉන්න කාමරේ වෙන්න පුළුවන්, රෙස්ටෝරන්ට් එකේ වෙන්න පුළුවන්, එළියේ වත්තේ වෙන්න පුළුවන්, කුස්සියේ වෙන්න පුළුවන් නම් ගෙදර ඉන්නේ අපි. ඒ වගේ තමයි සතිපට්ඨාන ඉන්නවා කියන්නේ ඒක කය ගැන හිතන වෙන්න පුළුවන්, වේදනාව ගැන, චිත්ත ගැන, ධර්ම ගැන මේ හදට ගමන්නේ. ආවදින ඉන්න හැම මොහොතකම මෙතන ඉන්නේ. නමුත් අවස්ථාවට ගියාට පස්සේ අපි දක්ෂ වෙනකොට අර සාමාන්‍ය සම්මුති සත්‍යයේ ඉන්න සමතේ පැත්ත විතරක් නෙවෙයි යන්නේ කෙලෙම විදර්ශනා පැත්තට දෙන කාලේ වැඩි කරනවා කියන්නේ. කෙලෙම සම්දිවේම බලන්න. හැම මොහොතේම ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප පරිසම්පාද මෙන්න මේ දේවල් වල අනිත්‍යතාවයේ පෙර නොතිබී හටගෙන නිරුද්ධනාකාරයෙන් බලන්න. මොකද අපි අර මුල් ඒවා වඩන්නේ කයිමන ටෙක්නික්ස් විදිහට විතරයි. අන්තිමේදී අපිට බලන්න තියෙන්නේ සම්දේහය විතරයි. අවසානයේදී අපි දක්ෂ වෙනවා මොකක් දැක්කත්, මොකක් ඇහුවත්, මොකක් විශ්වාස කරත්, මොකක් හිතුවත් ස්කන්ධ පංචකයෙන් හටගත්ත නිරුද්ධ වෙනවා. හටගත්ත නිරුද්ධ වෙනවා. සද්දයක් යවනාව සද්ද තමයි ඒකත් ස්කන්ධ පංචකයක් කොහොමද කියලා මේ ඉහෙන මානසිකයක් නෙමෙයි. විදර්ශනා පැත්තේ සම්දේවයන් බලන්න. මුලදී අපි කායක අනුපස්සී විහෙති වේදනාස්වාදී සතිපට්ඨානය වඩනවා. වඩල කාලේ වැඩි කරාට පස්සේ මොකද්ද? අවසානයේදී විදර්ශනා පැත්තට සම්දේවයන් බලමට්ටමට. මොකද එතකොට යාට කෙලින්යා මේන් ස්විච් එක ඔෆ් කරවලා. සමතේ වඩන පැත්ත හරියට එක ඩිවයිසස් අපි වෙනම ඔෆ් කරනවා. මයික්‍රෝවේව් එක ඔෆ් කරනවා, හීටර් එක ඔෆ් කරනවා, ෆ්‍රිජ් එක ඔෆ් කරනවා, ලයිට් එක ඔෆ් කරනවා, අවන් එක ඔෆ් කරන වෙනම ඔෆ් කරනවා. පුරාවටවාදී අනිත්‍යතාවය වඩනවා කියන්නේ අපි විදර්ශනා වඩනවා කියලා කියන්නේ කෙලින්ම ට්‍රිප් ස්විච් එක, මේන් ස්විච් එකම ඔෆ් කරනවා. ඒ වඩන මොහොතේ අනිත් කිසිම රාග දේශයකට කිසිම ඉඩක් නැහැ. අපි රාග දෝෂ අඩු කරන තමයි අසුභ භාවනාව, පටිපුර මනසිකාරය, මරණානුසතිය, නැත්නම් කඩේ දුරු කරන්න මෛත්‍රී භාවනා, කරුණා මේ වඩන්නේ අපි ප්‍රයිමරි ටෙක්නික්ස් විදිහට විතරයි. යම් කිසි වෙලාවක අනිත්‍ය සංඥා වඩන මොහොතක් තියෙනවා නම්, අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වඩන වෙලාවක් තියෙනවා නම්, ඒ මොහොතේ අනිත් කිසිම කෙලෙසකට ඉඩක් නැහැ. ඒකට අපි නැස්ත වෙනවා අන්තිමේදී අපි අවශ්‍යම දේ විතර කරන්නේ. හැබැයි ඒකෙන් කියන අනිත්‍ය නොකර ඉන්නවා කියන එක කියන්නේ. දෙකටම සුඛ විහරණය වශයෙන් නිකන් විවේකේ රිලැක්ස් ගන්න අපි මෛත්‍රී භාවනා සමතෙන් ඉන්නවා, ආනාපානසති සමතෙන් ඉන්නවා. ඒක නිකන් අර සෙල්ලම් කරනවා වගේ. වැඩිපුර අපේ ඉලක්කය තමයි අතන ඉන්නේ. ඔය තමයි හැම දෙයකින්ම කරන්නේ මේකට පහසුවක් වෙන එක. සේකයන්ට ආරක්ෂා කිරීමේ දම් ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ මත්සන්නිධතාවය, ඉන්ද්‍රිය සංවරය, ජාගරියානුයෝගය, නිନ୍ଦ පාලනය කිරීම, අනුමත්යේ සුවද්දී වජ්ජේ සුබය දස්සාවි, කුඩා වර්ගයේ බය දකින්න එක, ඒ ඔක්කොමම කරන්නේ මෙතෙන්ට එන්න පහසුව සලකන. තාම සුළු වරදක් වුණත් අඩු කරන වචන උනත් විශාල වෙනසක් වෙනවා වචනවල. මේ ආධ්‍යාත්මික ගමනේ තියෙන සුවිශේෂී බාහිරට පේන ප්‍රකට වෙනස තමයි භාෂාව වෙනස. අනිත් ඒවා නිතර බලන්න. එනසන කියන්නේ සාකච්ඡා කරන වේදිකාවෝ කියන. නිසරු වචන කතා කිරීම අඩු වෙනවා. ධම්මේවා කතා හරිවතන්නේ බව. මොකද සම්මා කම්මන්තයට කලින් සම්මා වාචා වෙලාදී. ඒ සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්ප වෙනස් වෙනවා. වෙනස් වෙච්ච ගමන්ම සම්මා වාචා වෙනස් වෙනවා. ඔහුගේ නිතර වචන බලන්න කියන්නේ. මොකද ඔහුගේ සමාධියට බාධාක් වෙයි. ඔහුගේ සතුට තමයි හිත තැන්පත් තියාගන්නේ. අනිත්‍යගේ නිතර වචන අහන්න පුළුවන්, hina වෙලෙන්න පුළුවන්. තමන් අනිත්‍යයට ආනය කරන දෙයක් කියන්නේ. තමන් පාඩු වෙන්නේ. තමන් කැමැත්තෙන් දුක් විඳින කැමති නැහැ නේද? මේත් එක ලොකු දහමක් වැඩෙන ලොකු කුසලයක් දින වෙනවා. ඒ විතරක් නෙවෙයි අර ලිප්ටන් බෲස්ගේ දේශන ටිකක් අහන්නේ මේක ගිහිල්ලා මේ මානස වෙනස් වෙනකොට අපේ බ්ලූ ප්‍රින්ට් එක අපේ මේ දාන ජීන්ස් වෙනස් වෙන එක ලස්සනට විස්තර කරනවා. මෛත්‍රී වඩනකොට
ඔහු සාමාන්‍ය ටෙක්නික්ස් ටිකක් කියන්නේ ඉතින් සාමාන්‍ය ඒවා විදි වෙනස් වෙනවා. මොකද අපි කියනවා ප්‍රඥාව වඩනකොට ඔව් ඒ රිසර්ච් කළවත් නැහැ. හිතලවත් නැහැ. දන්නවත් නැහැ. කරන්න ඕනද කියලා. ඒ ඔක්කොම කරන අවිද්‍යාව පත්‍ය සංඛාරයේ පුඤ්ඤාවි සංඛාරා වගේ පැත්ත දිනු වෙන විදිහටම ඒගොල්ලන් කාම දාගෙන තියෙනවා. නමුත් බුදුදහමේ කරන සම්පූර්ණ විද්‍යාපත්‍ය සංඛාරා කියන විදිහේ දස සංඥාදී මේ සංඛාර වෙන්නකොට මහ දයන්ත වෙනසක් වෙනවා. ඇතැමට බරපතල රෝග පවා මානසිකව ඇතිවන රෝග ශරීරික ප්‍රමාණය අඩු කර ගන්නට පුළුවන්. කායික රෝග නම් හට ගන්නවා ඒ වරක් ගන්න බෑ. කර්මානුරූපීව සමහර වෙලාවට තියෙන පුළුවන්. කායික තුවාල වෙල වගේ ඇතිවන දේවල් විසම චර්යාවලින් ඇති වෙන දේ ඒවා තියෙන පුළුවන්. නමුත් සසරගත රෝග සමහර අඩු වෙන්න පුළුවන්. මනස නිසා හට ගන්න රෝග අඩු වෙන්න පුළුවන්. ඒකෙන් ලොකු දෙයක් වань සමහර වෙලාවට ඉතින් ඇත්තම අපිට අපි මේ මහානදී නැහැ බැලුවේ නැහැ ඉතින් අපේ ලොකු පිනක් කුසලයක් තියෙනවා. අපි ඒ පැත්තට වැඩුවොත් අනිත්යට වඩා වේගින් අපිට ප්‍රතිඵල ගන්නත් පුළුවන්. මොකද ලොකු කුසලයක් අපි සසර දිනු කරපන්නේ. ඇත්තම 16 ආකාරي අපි සාමාන්‍යයෙන් වචන වලින් කියනවා භාවනා වඩන වෙලාවදී නමුත් ඇත්තම ඒවා ඇත්තම විදිහට කියවෙන වැඩනේ ඒවා. දැන් අපි මෙතන ඉඳන් කියවන්න පුළුවන්. ඔව් ඇත්තම දැන් අපි කියනවා මෙතන මම දැස්ස මෙතන සමිට් එකට ගියා, කේහරොක් එකට ගියා, 134 ගත්තා, 210 ගත්තා. ඔහොම කියේකේ මෙතන ඉඳන් කියන්න පුළුවන්. නමුත් අපි යනකොට යන වෙලාව වෙනස්, කාලය වෙනස්. දැන් කිව්වට කරලා වේගය යනත් පුළුවන්, කිව්වට වඩා කරක් වෙන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් කියනවා කොහොමද කියන්නේ? දීගංවා පටන් ගන්නතර පස්සේ දීර්ඝව යන්නේ, ඊට පස්සේ රස්ව යනවා, සම්පකාය පරිසංවේදී. ඊට පස්සේ පස්සම්බය කාය සංඛාර, පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම්බය චිත්ත සංඛාර. ඊට පස්සේ චිත්ත පරිසංවේදී, අභිප්‍රමෝදය, සමාධි විමෝචන අනිත්‍යංපස්සේ විරති විරාගංපස්සේ නිරෝධංපස්සේ වගේ අපි අවසන් දක්වා යන කෙනෙක්. ඒක සාමාන්‍යකට වචන වලින් කියන්න පුළුවන්. නමුත් ඇත්තටම ඊට සම්පත් වීමේ තම තමන්ට දැන යන එකක් ඒක. වචන වලින් අපිට ඒක විනාඩි 10ක් කියන්න පුළුවන් කටපාඩම්. එහෙම මොකද කිව්වට කමන්නේ අපිට කාටද දේශනයකට දෙන්න යනකොට භාවනා දෙන්න යනකොට මෙහෙම කියලා කියන්නේ. නමුත් වඩනකොට ඇත්තම අපිට දෙකෙන් ටික පියවරෙන් අපිම අධ්‍යාත්මයෙන් යන දෙයක් නෙවෙයි. ඔව් ඇත්තම හතරනේ තියෙන 16 මුල 4 කායන පස්සනාවට, දෙවෙනි 4 වේදන පස්සනාවට, ඊළඟ 4 චිත්තානුපස්සනාවට, අන්තිම 4 ධම්මානුපස්සනාවට. නැත්නම් මේ ටිකම තමයි සතර සතිපට්ඨාන සූත්‍රෙත් යන්නේ. එතෙන්දී යන්නේ හැම තැනම අරගෙන අපි කිව්වේ හැම තැනම ගල් බොරව අරගෙන කරනවා කියලා. ඒ වගේ එකක් තමයි සතිපට්ඨාන සූත්‍රෙදී යන්නේ මා සතිපට්ඨාන සූත්‍රය. මෙතන යන්නේ හරියට හොඳම කැට ටික අරගෙන එක එක මැණික් වර්ග දියමන්ති ඒ ටික වෙන් කරන එක තමයි මෙතන යන්නේ. ආනාපාන සතිය යන්නේ. හොඳම ටික තෝරගෙන ස්පිරිට් එක. ඒකට නීවරණ නෙමෙයි මොකුත් හිතන්නේ අපි. සරාගං වාචිත්තං ඒව මොකුත් නැහැ. කෙලින්ම හොඳම ටික ගන්න ස්පිරිට් එකේ නම් හොඳම ටික තෝර කෙලින්ම අනිත්‍යංපස්සනට යන්න තමයි. හැබැයි හැම පියවරක් තුළම සම්පූර්ණ කරන්න පුළුවන් විදර්ශනා කරන්න පුළුවන්. ධම්මානුපස්සනේ අනිත් පියවර තමයි සති සම්බොධ්‍යංග ආදී බොජ්ජංග ධර්ම වැඩනකොට ඒකත් තමයි ගන්න. අපිට ඒක ඇත්තම මිස් වුණා. ධම්මානුපස්සනාවේදී අකුසල පැත්තේ කියන වගේම කුසල පැත්තේ බොජ්ජංග හත වැඩෙන හැටි. නැති සති සම්බොධ්‍යංග නැති බවක් ගන්නවා. වැඩිච්ච එකක් ගන්නවා. වැඩිච්ච එක දිගට දියුණු කරන විදියක් ගන්නවා. ධම්මවිජේ විරිය පීති පස්සද්ද සමාධි උපේක්ඛාදී අනිත් බොජ්ජංග ධර්ම ගැන තේ විදිහට කියනවා. සිතිවිලි දෙපැත්තම තියෙනනේ කුසල අකුසල දෙපැත්තම තියෙනනේ.
අකුසල පැත්තේ වල නියවරණ තියෙනවා කුසල චේතනානේ කුසල සංස්කාරනේ මේවා. දැන් දස සංඥාවල පැත්තේ මේවනේ වඩන්නේ. අනිත් සංඥා, අනත් සංඥා, සුභ සංඥා. තනිකරම සත්‍යස් බෝධිපාරක ධර්මම කියන්නේ ධර්මානුපස්සනාව තමයි. කෙලින්ම චේතනාව. කෙලින්ම කුසල චේතනාව වැඩි වෙනවා. සෝමන චෛතසික තියෙනනේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, අමෝහ, තතර මජ්ජත්තා ඔක්කොම කුසල චෛතසික සෝමනිය. ඒ සෝමන චෛතසික තමයි සත්‍යස් බෝධිපාරක ධර්මවල දිනුනේ. ඒතර බුදුහාමුදුර එක එක තැන්වල එක එක විදිහට දේශනා කරා. ඒක තැනකින් සත්‍යස් බෝධිපාරක ධර්ම වඩන්නේ නැහැ කියලා. තව තැනකින් නෑ ඒතර වඩන්න ඕනේ දස සංඥා වඩන්න කියලා. තව තැනක කියනවා ආරිසින් මාර්ගය වඩන්න කියලා. තව තැනක කියනවා සත්‍ය වඩන්න වඩන්න කියලා. තව තැනක කියනවා ආයතන 6 කුසල කය ඇති කරගන්න කියලා. තව තැනක කියනවා පංචේන්ද්‍රිය වඩන්න කියලා. තව තැනක කියනවා සතර සතිපට්ඨාන වඩන්න කියලා. තව තැනක කියනවා ත්‍රිලක්ෂණය මෙහෙය කරන්න කියලා. නැත්නම් ත්‍රිල ශික්ෂා වඩන්න කියලා. තව තැනක කියනවා න්‍යාය දෙකෙන් කරන් තියෙන සම්බුද්ධත්ව වඩන්න කියලා. තව තැනක කියනවා එකයි වඩන්න තියෙන ප්‍රඥාව වඩන්න කරොක්ම වඩන්න. එක එක ඔඩියන්ස් එක අනුව යාගේ ප්‍රඥාව බුදාම කෙටියෙන් සහ දීර්ඝව පිළිගන්න. අවසානයේ ගත්තොතින් ප්‍රඥාට එකම කුඩයකට අනිත් ඔක්කොම ගොඩ ගන්න පුළුවන්. ප්‍රඥා කියන්නේ විදර්ශනාව සමුදය බලනකොට අනිත් සියලුම දේවල් වැඩිනවා. හැබැයි Taman නිවැරදි ලෙස ඥානතෝහම් දෙක්කේ පස්සතෝ ආසවණන් හැමදාන්නේ නොආජානතෝ නොපස්සතෝ කියපු විදිහට සම්මාදිටි පුරේ ජවන් කියපු විදිහට හරි දැක්මකින් ගමන ආරම්භ කරන්න ඕන. නැත්නම් අපේ උත්සාහය නිෂ්ඵල උත්සාහයක් වෙන කාලයේ නැස්සින් විතරයි. ඒ නිසා මනව දැනෙන වඩන තරමට හොඳයි අපිට වාඩි වෙලා ඉරව භාවනා කරන්න බැරුණත් අපි යන හැම තැනදීම ධර්ම මෙනෙහි කරමින් යන්න. ඒක ලොකු වාසියක්. අපිට සතිය මෙතන හිත තියාගන්න විතරයි තියෙන්නේ. අනිත් පැත්තෙන් හැකියතාම කල්‍යාණ මිත්‍රාසෙන් ධර්ම ශ්‍රවණය කරන්න. මේ ඔක්කොම ඇක්කලා ඉන්න මෙහාට. උතාන සිවම් මෙදියට ජීවිතේ දන්නේම නැහැ කලක් යද්දී හොඳම සිටිවිලෙන් තමයි. කොච්චර විසම පරිසරයක Taman හිටියද? Tamanට විසම පරිසරයක තමයි හොඳ ඇතන්නේ. ඇයි Tamanගේ අඩුපාඩු තේරුම් ගන්න පුළුවන්. Taman ටෙස්ට් කරලා බලන්න පුළුවන් Tamanගේ මේ ප්‍රතිපදාවේ ප්‍රතිඵල තියෙද කියලා. හොඳමයි නෝට හිතා ගන්න බෑ. හොඳමයි නෝට බොහොම සංගරවගේ ඉන්නව නේද? පොඩ්ඩක් හරි ප්‍රශ්නයක් ආපුවම තමයි පේන්නේ අපේ සත්‍ය අපටම බලන්න පුළුවන් තාම කොච්චර දුරට තියෙද කියන. ඔව් ඒ වගේ. අර 16ක් ගැන කියන්නේ අර මොළෙන් අහපු 16 ගැනනේ. කවුද 16? ඈ? වේදනික. ඔව් වේදනික. ඉතින් ඒ වගේ ඇත්තම අපිට ලොකු chance එකක් මේ තියෙන 10 ඇත්තම මේ වගේ රටකින් එක අපි තාවත් වාසනාවන්තයි අපිට බාහිර කරදර මොකුත් නැහැනේ. ඒ කොච්චර වැඩ කළත් ලොකු විවේකයක් ඇත්තම තියෙනවා අපිට මේ. බාහිර අනවශ්‍ය කරදර මොකුත් අපිට නැහැ. දැන් අපි ඉපදිච්ච රටේ ඉන්නවා නම් අපි අඳුරන ගෙදරක මලවියක් මොකුල් වියක් හැම එකටම අප යන්න වෙනෝනේ. ඒක දුකක්ම. මොකද මේ එක හුවා පැලකිලා අපිට තියෙන්නේ. ඒත් එක්ක අපි මේක ප්‍රයෝජන ගත්තොත් අපිට වා ඉදිරියට යන්න පුළුවන්. දැන් මේක වේගයෙන් අපිට මේ ගමනේ ප්‍රතිඵල බලන්නත් පුළුවන්. ඒ නිසා ලොකු කෙනෙකුට මේ ලැබෙන අවස්ථාවකට හැමදේම අපි ධර්මයට යොමු කරගත්තොත් අපි අද මේ ලෝකේ වාසනාවන්තමයි වඩපත් වෙනවා. විතරක් නෙවෙයි ලෝකෙට මේ ධර්ම අරගෙන යන්නත් පුළුවන්. අපිට ඒක රටකට ඒක ජාතියකට විතරක් කොටු වෙන්න ඕනේ නැහැ. අපිට බොහෝ දෙනෙක් ප්‍රශ්න ඇති වෙන අපි මේ සිංහල දායකයෙක් බෙදාගන්න කියලා නේ. දාසකෙකින් බණ කියන කිසි ගැටලුවක් නැහැ. අතුරුක් නැහැ ඉතින්. අපිට හුඟා ලොකු ඔඩියන්ස් එකක් නිර්මාණය වෙනවා. ඒක යුරෝපෙටම බණ අවශ්‍යයි. ඒක හුඟා හම්බුර වෙනවා. ඉතින් මෙහි මූලික ස්ථානයේ තියාගෙන ලෝකෙ හැමතැනම අපිට යන්න පුළුවන්. ඉතින් ලොකු ආශයක් තියෙනවා. ඔව් ඇත්තම දැන් චෛතසික වලින් වේදනා චෛතසික වේදනාපස්සනාවෙන් ඊට පස්සේ අනිත් චෛතසික ඒක ඔක්කොම සමානපස්සනයි. චෛතසික වේදනා චෛතසික වේදනා චෛතසික එතකොට වේදනාවයි චිත්ත කියන සිතරණය සිත 89 හොය 121 විදියට. ඒකට චෛතසික දෙකන චෛතසික කියන්නේ අර වේදනාවෙන් අනිත් ඔක්කොම චෛතසික පිරිසිදු දැනගන්න තමයි මේක කරන්නේ.
ධර්මයේ තියෙනවා හඳුනන්නේ. ඒ චතුරාර්ය සත්‍ය තියෙනවා. සත්‍ය බොජ්ජංග තියෙනවා. ආයතන මේ ඔක්කොම දක්ක නැත්නම් කුසල අකුසල දෙකම තියෙනවා. ඒ වැක්තේම හඳුනන්නේ චෛතසික ගණනේ තමයි යන්නේ. ඒ කුසල චෛතසිකනේ. අපි කිව්වේ දැන් සතිය, ප්‍රඥාව, ශ්‍රද්ධාව, ඒව සෝබන චෛතසිකනේ. මේ ටික ඔක්කොම වලට ඇතුළත් කරන්න පුළුවන් කොහේ හරි. අනුස්සති ගැන එහෙමයි හඳුනන්නේ දේශනාවලත් හඳුනන්නේ මූලික ඒවා තියෙනවනේ මේ චතුරාර්ය සත්‍යෙට ඔක්කොම ඇතුළු කරන්න පුළුවන් නේ. චතුරාර්ය සත්‍ය මෙහෙ කරන්න කියනවා සත්‍ය බොජ්ජංග. ඒක තමයි අපිට අත්‍යවශ්‍ය. ඒක තමයි හඳුනන්නේ සත්‍ය බොජ්ජංග වල ධම්මවිජය සම්බොජ්ජංගය නේද? එළිම ධම්මවිජය සම්බොජ්ජංගය කියන්නේ ධර්ම කරුණු සියල්ලක්ම 84000ක් ධර්ම ස්කන්ධයෙන්ම මෙනෙහි කිරීම තමයි ධම්මවිජය සම්බොජ්ජංගය කියන්නේ. චතුරාර්ය සත්‍යයට ඔක්කොම බහන්න පුළුවන් විශේෂයෙන් ධම්මවිජය සම්බොජ්ජංගයට හඳුනන කීපෙම හොඳ ඒක. ධම්මවිජය සම්බොජ්ජංගය කියන්නේම තමන් අහපු ධර්ම කාරණා මෙනෙහි කිරීම. සතියේ ඉන්නකොට උට ඔක්කොම සත්‍ය බෝසත්කාරක ධර්ම සියල්ලක්ම උඩ මෙනෙහි වෙනවා. ඊට පස්සේ වීරිය ඇති වෙනවා. ප්‍රීතිය පස්සද්ධිය ඔක්කොම ඊට පස්සේ යනවා. එක කරුණකට ඔක්කොම වැඩි කරන්න පුළුවන්. සියලුම ධර්ම කාරණා මෙනෙහි කිරීම ධම්මවිජය සම්බොධනට. සතියෙන් ඉන්නකොට ඒ සතියෙන් හිටිය පමණට ඔක්කොම ධර්ම කාරණා ලිස්ට් එක මෙනවා තමයි අහපු අහලා තියෙන ඔක්කොම ටික එනවා. ඒකනේ තියෙන මහා සාගරයේ පතුලේ තියෙන කාන්දේ මුතුමැණික් වගේ මේ සත්‍විස් බෝධිසත්ව දාන උපමා කරලා තියෙනවා. අර අසුරයෝ සාගරයේ සිත්තල වාසය කරනවා වගේ ශ්‍රාවකයන් මේකට සිත්තල වාසය කරන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම නිසා කියලා. කියන්නේ එක ලින්ක් එකකින් ඔක්කොම ටික ඇතුළු කරන්න පුළුවන් නේ. දැන් සමාධිය කියන එකට අෂ්ට සමාවර්තෙම ගන්න පුළුවන්. සමාධි සම්බොජ්ජංගය. උපේක්ඛා සම්බොජ්ජංගයට ඒක දිනු කරලා සංඛාර උපේක්ඛා ඥානෙ දක්වා ඔක්කොම ටික ගන්න පුළුවන්. සති සම්බොජ්ජංගයට ආයි සතර සතිපට්ඨාන නායයකට ඕනනම් ඇතුළත් කරන්න පුළුවන්. විරිය සම්බොජ්ජංගයට විරිය බල, විරිය ඉන්ද්‍රිය, සම්මා වායාම ඒ ටික ඇතුළත් කරන්න පුළුවන්. සතර සම්‍යක් ප්‍රදාන විරිය ඔක්කොම එතන ගන්න පුළුවන්. එහෙනම් අපි නැත්තමනේ. ඔව්. දැන් භාවනා කරගෙන යනකොට ඉතින් තව එකක් තමයි අර ආලෝකයෙන් මොන භාවනාවක් කරන්නද? ඒ කියන්නේ කතන භාවනාවද නේ? නෑ නෑ මම දේවල්. ඒක පුජා සමාධිය විදිහට ගන්න පුළුවන්ද? ඇත්තටම මේක දැන් කසිනවලදී තමයි ආලෝක සංඥාව ගැන සඳහන් වෙන්නේ. අනිත් භාවනාවලදී එහෙම කතාව සඳහන් වෙන්නේ නැහැ ඇත්තටම. කියන තමන් අර මණ්ඩලයේ හදාගත්ත කසින මණ්ඩලේ පරිකර්ම නිමිති කියන්නේ අපි ඒකට කියන්නේ කසින මණ්ඩලයට. ඒ පරිකර්ම නිමිත්ත ඒක ටික ටික දිනු කරගෙන යද්දී උද්ඝාන නිමිත්තේදී ඒක වෙනම ගන්න උලුප්පල ගන්නවා කියලා අපි කියන්නේ. එතෙන්දී ඉස්මතු කිරීමක් වශයෙන් ආලෝකයක් එක තියාගත්තත් ඒකෙන් ඉස්මතු වෙන දෙයක් ඇටියට ඒ දස කසිනවලදීම දැක්වෙනවා. ඒව වශී කරනවා කියලා මේ වශී කරන්න පුළුවන් නේද? ඔව් ඇත්තම දස කසින වශීකృత කියලා ක්‍රමයක් ලොකු ක්‍රමයක් ඉස්තර වෙනවා. හැබැයි මොනවා කරත් අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ චිත්ත සමතය ඇති කරගෙන මේ කෙලෙස් නිවන පැත්තට තමයි යන්නේ. දස කසින වලින් කාටවත් යන අභිඥා පැත්තක් යනවා. සම්පූර්ණම අභිඥා පැත්ත දිනු කරන්නේ සතරවෙනි ඥාන දක්වා ඕන. හරි සයිජේ කෙනෙක්ස් කියලා කියන්නේ අභිඥා පැත්ත. ඒ විද්‍ය ඥානය ආදී ඥානය ඒ සියල්ලක්ම ලබන්න නම් කසින පැත්ත ප්‍රගුණ කරන්න වෙනවා. ඔය ආරෝපක වශයෙන් කියන්නේ සියල්ලක්ම කරන්නේ ඔය සයිජේ කෙනෙක්ගේ පැත්ත දිනු කරන්නේ.
ඒක ලොකු සබ්ජෙක්ට් එකක්. ඒක ඥාන කියලා වෙන මාතෘකාවක් තියෙනවානේ. නමුත් ඉතින් අපේ ඇත්තෙන්ම අපේ බලාපොරොත්තු සම්පූර්ණ උපචාර සමාධියක් හරි ලබාගත්තු මට්ටමේ ඉඳලම මේ ත්‍රිලක්ෂණ මෙහි කරගෙන අපි යන්නේ. කසින වඩනකොට වාක් විතර කියවනම් පොත් හදලා තියෙන ඇත්තෙන් මේ වගේ විදිහට මැසේජ් පුත ගන්න හැටි, ඒ වගේම අන්තරාය වලින් බේරෙන හැටි, නොයෙක් ක්‍රම දැක්කම ඒවා. කසින මණ්ඩලය හදාගැනීමෙන් ධම ලොකු විස්තරයක් වෙනවා. කසින තියාගන්න දුර, කසින ආරක්ෂා කළා වගේම දරුවෙක් බලා ගන්න වගේ බලා ගන්න විදිය, ඒක ලොකු විස්තරයක් යනවා ඒක. දැන් අර වචීකරණයේදී අපිට ඕන නම් ඒ කියන්නේ විදාවට කියලා පුළුවන්. අනිත්‍යංග ඒක ඇත්තම මේ කසින උපයෝගී කරගෙන තමයි දැන් රාත්‍රී කාලේ ආලෝක සංඥා වඩලා යන්නේ සමහර අය. දැන් ධම්මමාල පුදුතිස් හාමුදුරුවෝ ආසන පනවන සංඥාත නේද? රාත්‍රී කාලේ නිකන් ගිනිහුලක් වගේ කටු කරගෙන යනවා කියලා කියන්නේ ඒ කසින වලින් තමයි ඇත්තම අවිඥාව. ඔව්. රාත්‍රී කාලේ කුටි හදනෝනේ කියලා හාමුදුරුවෝ ඇතින් ආවට පස්සේ උන්වහන්සේ මැදම විද්‍ය බලයෙන් සමහර කුටි නිර්මාණය කරන කුටි 500 රාත්‍රී ආලෝකේ මවාගෙන කසින වලින් තමයි යන්නේ. උඹද තේජෝ කසිනේට ආපෝ කසිනේටයි මාර්ය මාර්ග සම්සංගතිය තමයි වෙන්නේ. තමකම පාරිය යම් කෙනෙක් දෙකයිනේ. ශරීරයේ කොටසින් ජලයෙන් ඉඳලා පිටවෙන්නේ තියෙන්නේ. ඒ හුවාදේවල් කරන්නේ නැත්නම් දැන් ඔය චුල්ලපණ්ඩක හාමුදුරෝ රූපම් වාක් නිර්මාණය කළේ. ඒ වාක් ඇත්තේ මේ ඒ කසින පැත්තත් ඒ කියන්නේ එකක් තමයි. ආලෝක සංඥාවල ගැන සඳහන් වෙනවා. හැබැයි ඒව ඉස්සර ඉස්මතු කරන්නේ නැහැ. මේ පස්සත් හරින පොත්වල එහෙම දැක්කේනවා. නමුත් සූත්‍ර ආනාපානසතිය බලද්දී මෙහෙම කතාවක් එන්නේ. ඒක සාමාන්‍ය ප්‍රවස්තරවත් දැන් මේකේ අපුණියවත් කියලා. නමුත් ඒක ආලෝකයේ අසහනත් එක්ක කරන්නේ. හිත පිළිසුදීමත් එක්ක වෙන ස්වභාවයක් තියෙන ප්‍රසන්න බව. කසින කියන්නේ වෙනස්ම හත්යක් නෙවෙයි. මේක ආලෝකය ඔක්කොම උපයෝගී කරගෙන එකක් නෙවෙයි. දැන් අපි හරියට ගත්තොත් සාමාන්‍යයෙන් මේ අපි මේ දැන් රෝග සුව කරන්න සමහර අය හොඳට ප්‍රතිකාර කළා මේ සිඳගෙන බෙහෙත් දෙන වෙලාවුත් තියෙනවා. සමහර අය සුව කරන්න පන්දු විලක්ව අරගෙන දුම්වල සාම්ගාන අරගෙන කරන සෙල්ලමුත් තියෙනවා. අන්න ඒ වගේ තමයි වෙන්නේ වෙනස. අපි මේ පැත්තෙන් චිත්ත සාමතිය වඩලා අනිත් දුක්ඛවනාත්ම වඩලා යන එක තමයි ටිකක් ප්‍රවසන මට්ටම යන එක. අර පැත්තෙන් වෙන බලෙමුත් ඒක ඇති කරගන්න දේ තමයි අනිත් පැත්ත වගේ අපිට තියෙන්නේ. ඒවා බුදුදහම බැහැර කළා නැහැ. ඒවා කලිය කරලා තියෙනවා. එතන මේකෙන්වා ලෝකෙට යහපතක් කරන්න පුළුවන් අපිට. ඒ පැත්ත දිනු කරලා සසර පුරුදු කරලා එනවා නම් එතැනට වතුරක් ගංගක යනකොට වතුර දැකලා ආපහු හසිනේ වඩල ඉක්මනට මේනවා. ජීන්දර දකින්නකොට එතැනට පොඩි දෙයකින් ඉස්මතු වෙන සසර පුරුදු කරපුවා. එතැනට තමන් නම් ගාගෙන යන්න දුම එතැනට මේ පොලේ සසර ඕදාන හසිනේ වඩල තියෙන මේ පොලේ දැක්කම ඒක සමන්වත් කරනවා. ඒ සසර ඒව බලපෑම ගන්න හසිනේ වඩල විශේෂයෙන් අභිඥා දිනු කරන්නේ සසර ඒ පැත්ත දිනු කරපුවා හුඟක් ඉස්මතු වෙනවා. පොඩ්ඩක් හරි වර්ණ තිබීම හොඳ ඇත්තෙම පතක් හරි බලලා ධ්‍යාන නිවෙතන සමහර මාර්ග වල කියනවා ඒක පොතන පෙලක් ගන්න. ඒක. දැන් නම් අපි භාවනා වැඩුවනේ ටිකක් නේ. ඇත්තම සතිපට්ඨානය දිගටම අපි ඉතින් භාවනාවක් වැඩෙන විදිහට තමයි ඇත්තම අපි සඳහන් කළේ. ආනාපානසතිය පඩන අපි හිටිය නමුත් ඉතින් පියවරට අපි ටිකක් හරි කිව්වනේ ඒවත් බලමින් සඳහන් බලලා ඉදිරියට අපි තවත් පොඩ්ඩක් හරි කරමුනේ. මාතර සාකච්ඡා කරන්නේ. නායකයන්ගේ මොන හරි වචනයක් කියන්න තියනවද? Dalam satu langkah jangan langkah gila tu mas tingkam kan, ni mas, ni nada yang dia,
වරන් කියන සාධාරණ කොයි ඒ වන්සලා මම ඕම ගෞරවයෙන් ඉන්නවා වන්සලා මුස්ලිම් යවදන්නා මදන්නා විනිසා හැමෝටම පුළුවන් නම් මුදට සංවිධානයේ අපේ ධනවලුන් දෙවිවන්නා කියලා YouTube එකට දාන්න. අනුකම්පාවෙන් දෙලැස් වෙලා ඉතිරිලා දෙවිවන්ට සදාගෙන ලස්සනට බලන්න කියලා පොම්පරකාර ෆොටෝ කන්ටෙන්ට් එකක් ආදායමේ නිසා සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම පුළුවන් තරම් හැකි තරම් ධර්මයේ දාන විදිහට ඒක මම හිතන්නේ නැහැ දැන් මෙතන තියෙන පඤ්ඤාරතන හාමුදුරුවෝ මොනවාක්වත් මෙතන හාමුදුරුවෝ වගේ එක එක අංශවලින් දැක්ක සායනන්සෙලා මම හිත අපටත් මෙහෙදි මම කියන්නේ එක එක මාතෘකාවෙන් අපට අඩු ගන්න මාස 3-4කට සැරයක්වත් තමන් අධ්‍යයන කරන ක්ෂේත්‍රයෙන් විශේෂ දේශනාවක් අපිට කරන්න පුළුවන් නම් දවසක නැතුණත් ඔන්න පැය දෙකක් හරි මේකත් වැදගත් වෙන එක එක අංශවල ගැඹුරින් අධ්‍යයනය කරන අංශ තියෙනවා
අපි නැතන පහුගිය කාලේ මෙහෙ දේශනාට සමගාමීව මේ හෑන්ඩ් අවුට් හදුවත් මේ වගේ ඒවා හදපු ඒවාත් ඔක්කොම ඔය පෙන් ඩ්‍රයිව් එකේ දාලා තියෙනවා සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම හෑන්ඩ් අවුට් 400කට කිට්ටු වෙන තියෙනවා. අපි අර ඊ-බුක් විදියට හදපු එකේ මේකත් බණ කියනකොට ප්‍රධාන මාතෘකාව සෑහෙන ප්‍රමාණයකට සාකච්ඡා කරලා තියෙනවා. ඔය දී ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ ඒකත් එක ෆෝල්ඩර් එකේ තියෙනවා. ධම්ම ආටිකල්ස් කියන අනිත් එක නෑ හාමුදුරනේ දැන් අර ඉන්ටර්නෙට් එකේ වුණා Google එකේ ගිහිල්ලා එක එක රටවල හාමුදුරු ගැන දැනුම දැන් බුරුම මාන ඒ වගේ එක එක බෞද්ධ රටවල හාමුදුරු දැනුමින් බුරුම තායි දෙකේම වගේ අපිට බලන්න පුළුවන් භාවනා කරන හාමුදුරු පින්නපාත යන හාමුදුරු ආරණ්‍ය හාමුදුරු තමයි වැටෙන්නේ. නමුත් ශ්‍රී ලංකන් මංස් කියලා ගහපුවම එන ප්‍රතිචාරය නම් පින්තූරේ නම් හොඳ නෑ නායක හාමුදුරනේ ඒකයි. අපි මම හිතන්නේ අපේ රටේ නමක් හදන එකේ මම හිතන්නේ පටන් ගන්නවා එතනින් කියලා. පුළුවන් තරම් ඉන්ටර්නෙට් එකට අපි හොඳ පින්තූරෙට පෙනේ ඉතින් හරි කමන්නේ ගහලා ලංකාවේ ආරණ්‍ය වල හාමුදුරන්ගේ ඒවා පුළුවන් තරම් පින්තූර අරගෙන ශ්‍රී ලංකන් මංස් කියලා ගැවුවම එන විදිහට ලින්ක්ස් හැදෙන විදිහට පුළුවන් තරම් ඉන්ටර්නෙට් එකට දාන්න. ඒවා අත්නයිකනේ පෙරසුන්නාලට ඔර්ගනයිස් කරලා කරන්න උදාහරණයක් දැන් මේ මොන රටවල තියෙනවා මේ අපේ ඒවා විතරක් මේ හයිලයිට් කරලා දාලා ඉතින් අපි කරනවා ඉතින් අපි වගේ උදාහරණයක් කරලා එහෙනම් හොඳයි අපි උදෑසන කතා මේ මොහොත දක්වා කරගන්න සියලු ගුණ ධර්මයන් ගෞරවනීය නායක සාන්දරන් මහන්සියලා දැනගන්න අපි අනුමෝදන් කරනවා. උන්වහන්සේලා දෙනම මේ ආසන දිනවල දින සැමරුවා. ඉතින් උන්වහන්සේලාට පෙර ජීවනයේ නිරෝගී සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. උදෑසන පටන් මේ මොහොත දක්වා කරගන්න සියලු කුසල ධර්මයන් අනුකම්පෙන් අපන මේ සියලු ඥාතිවරු මේ පිණිස සෝපත් වෙත්වා වෙනගතුනේ අපි මේ ඥාතීන්ට සුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සත්‍යවත් මේ සියලු ගුණ ධර්මයන් දෙවියන්ට අනුමෝදන් වේවා. පින් අනුමෝදන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ පින්කම සහභාගී වන පින්වත් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන දිනාටම දෙවියන්ගේ දෙහිම රැකවරණ ආශිර්වාදය සැලසේවා. ඒ වගේම අද දානේ පූජා කරන්න ඒ උදව් උපකාර කළ පින්තුන් මම හිතන්නේ ඒ රාත්‍රියේ පුරා මේ ඇගේ වල ඉඳගෙන ඒ දාන උපකරණ සකස් කළ මොහොම ලස්සනට සාමාන්‍යයෙන් හොඳින් දානේ පූජා කරන්න ඕන කියන හැඟීමෙන් බොහොම මහන්සියට වැඩ කරා. ඒ හැම දිනකටම දෙවියන්ගේ දෙහිම රැකවරණ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතිමෙන් අපේ දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තාච බුම්මත්තා
රැස් කරගත් මුතුන් පින් සමාන සංසයෙන් අප හැමදෙනාටම උතුම් නිවන් සුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පංචාශනින් දුක්ඛා භයං පංචා